මේක ඇඟක් ඔබටත් මටත් තියෙන ශරීරය. ශරීරය විග්‍රහ කරන විද්‍යාවට වෛද්‍ය විද්‍යාව කියලා කියනවා. වෛද්‍ය විද්‍යාවේ ශරීරයේ තියෙන අංගෝපාංග උගන්වන ශාස්ත්‍රයට කියනවා ඉංග්‍රීසියෙන් ඇනටොමි කියලා. සිංහලෙන් ඒකට කියනවා කායික විද්‍යාව කියලා. නැත්නම් කාය ව්‍යවච්ඡේද විද්‍යාව කියලා. කාය ව්‍යවච්ඡේද විද්‍යාවේ කායික විද්‍යාවේ ඇනටොමි වල උගන්වනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන දේවල්. ශරීරයට ඇතුලේ සහ බාහිරව තියෙන ශරීරයේ අංගෝපාංග. හෘදය වස්තුව, පෙනහැල්ල, අක්මාව, වකුගඩු, ආමාශය, බඩවැල්, මූණ, දත්, කන්, ඇස් සියල්ල සම්බන්ධයෙන්ම ඇනටොමි වල විග්‍රහ වෙනවා කායික විද්‍යාව. බුදුහාමුදුරුවෝ උපන්නේ මේට අවුරුදු 2500කට පෙර. 500කට පෙර කාලයක. ඒ කාලේ බුදුහාමුදුරුවෝ ඇඟ විස්තර කරලා තියෙන විදිහ පුදුම හිතෙනවා. අද ඇඟ විස්තර කරන්න උත්සාහ කරන විදිහ දැක්කහම. මගේ ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ මේ ශරීරය බෙදලා විග්‍රහ කරන විදීන් තුනක් තියෙනවා. තුන් ආකාරයකට ශරීරය විග්‍රහ කරලා තියෙනවා. ඒ තුන් ආකාරය ඉස්සර වෙලා බලමු. කොයි විදිහටද බුදු පියාණන් වහන්සේ ශරීරය විග්‍රහ කරන්නේ කියලා. ඔබ හොඳටම දන්නවා. එක ක්‍රමයක් තමයි ඉන්ද්‍රිය වශයෙන් බුදුහාමුදුරුවෝ ශරීරය විග්‍රහ කරනවා. දෙක අවයව වශයෙන් ශරීරය විග්‍රහ කරනවා. තුන අංග සහ උපාංග වශයෙන් ශරීරය විග්‍රහ කරනවා. මේ වචන නෙමෙයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ ඉන්ද්‍රිය කියලා කියන එක හැර. මමයි ඒකට ඒ විදිහට දාන්නේ. බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍රිය වශයෙන් කොහොමද ශරීරය විග්‍රහ කරන්නේ? ඔබ මහා කතා බහ කරනවා නම් ඉන්ද්‍රිය කීයක් තියෙනවද අපේ ශරීරේ? ඉන්ද්‍රිය කීයක් තියෙනවද? ඉන්ද්‍රිය කීයද? කීයක් තියෙනවද ඉන්ද්‍රිය? බුදුහාමුදුරුවෝ කියන විදිහට ඉන්ද්‍රිය කීයද? 5යි. ඉන්ද්‍රිය 5ට මොකක්ද කියන නම? පංචේන්ද්‍රිය. ඉන්ද්‍රිය කීයද? 5යි. මොකක්ද ඒකට කියන නම? පංචේන්ද්‍රිය. මොනවද පංචේන්ද්‍රිය කියන්නේ? ආයවල ඉදලා. ඇස, කන, නාසය, දිව, ශරීරය. බොහොම හොඳයි. මට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඔබෙන් අහන්නේ සාකච්ඡා කිරීම සඳහා. ඇස කියන්නේ ඒක වචනයක්ද බහු වචනයක්ද? singular the plural? singular. ඇස කියන්නේ ඒක වචනයක්. ඒක වචනයකින් කියන්නේ එකක්ද එකකට වැඩි එකක්ද? එකක්. ඇස කියන්නේ ඒක වචනයක් නම්. ඒක වචනයකින් කියන්නේ එකක් නම්. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහේ පළවෙනි එක කියන්නේ ඇස නම් ඒ ඇස යන දකුණු ඇසද වම් ඇසද? සංකාලවරෙන්කෝ කියන්නේ දීපංකෝ පුළුවන් නම් උත්තර කියලා අහන්න. මොකද්ද? ඇස කියන්නේ ඒක වචනයක්. ඒක වචනය කියන්නේ එකක්. ඇස කරනාසය දිව ශරීරය කියන එකේ ඇස කියලා කියන්නේ දකුණු ඇසද වම් ඇසද? දෙකමද? දකුණු ඇසද වම් ඇසද දෙකමද? දෙකම. දෙකම නම් ඇස කියන්න පුළුවන්. දෙකම නම් ඇසද ඇස්ද? ඇසද ඇස්ද?
ඇස් ඇස් නම් කොහොමද පංචේන්ද්‍රයන් කියන්නේ? ඇස් කන් නාස් නෙවෙයි. නෝස් නාසය දිව ශරීරය නේද? එහෙම කොහේ හරි ලියලා තියෙනවද දැකලා තියෙනවද? ඇස් කන් නාසය දිව ශරීරය කියලා කොහේ හරි ලියලා තියෙනවද බණකට කියලා තියෙනවද? එහෙම අහලා තියෙනවද? එහෙම අහලා නැහැ. අහලා තියෙන්නේ ඇස කන් නාසය කියලා තමයි. දැන් කතන්දරේ එහෙමනම්. ඇයි මේකට ඇස කියලා කියන්නේ? ඇයි ඇස් කියලා නොකියන්නේ? ඔන්න ඕක තමයි කාරුණික පින්වත්නි ඉන්ද්‍රිය ඉගෙන ගැනීමේ පාඩම. ඇත්තම කිව්වොත් ඔබට කාටවත් මටත් එක්කම ඉන්ද්‍රිය වශයෙන් ඇස් දෙකක් නැහැ. ඉන්ද්‍රිය වශයෙන් තියෙන ඇස් එකයි. මම ඔප්පු කරලා පෙන්නන්නම් දැන්. ඇස් දෙකක් නැති විදිය. ඉන්ද්‍රිය වශයෙන්. සියලු දෙනාම අපේ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිමාව දිහා බලන්නකො ඇස් දෙකෙන්. උන්වහන්සේගේ පූර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටි ස්ථානයේ දෙස නලල නලාටය දෙස දාමෝදින් ඇස් දෙකෙන්ම බලාගෙන අනිත් ඇහෙන් මන් දිහා බලන. එක ඇහැකින් එහෙ බලාගෙන අනිත් ඇහෙන් මන් දිහා බලන. කල හැකිද? Impossible, incredible, impossible, cannot be done. කරන්න බෑ. ඇයි? ඇස් දෙකක් නැහැ. දෙකක් තියෙනවා නම් දෙකක් බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඉන්ද්‍රිය වශයෙන් එකයි තියෙන්නේ. කන් දෙකක් නැහැ. ඔබ සමහර ලාවට දරුවන්ට එහෙම කියනවා ඇති අපේ මේ ළමයි කොච්චර කිව්වත් කියන දේ අහන්නේ මේ කණෙන් අහලා මේ කණෙන් එළියට දානවා කියලා. ඇත්තට මේක කණකින් අහලා අනිත් කණෙන් එළියට දාන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් මෙහෙන් දාලා මෙහෙන් ගන්න පුළුවන් නම් නූලක් උනත් දාන්න පුළුවන් වෙන්න ඕන. කන් දෙකෙන්ම ඇතුළට දැම්මොත් මිසක් එළියට දාන්න බෑ. දැක්කද? මේ අපි කතා කරන ඉන්ද්‍රියයන් වශයෙන් ගත්තාම ඇස කියන්නේ එකක්, කන කියන්නේ එකක්, නාසය කියන්නේ එකක්, දිව කියන්නේ එකක්, ශරීරය කියන්නේ එකක්. ඕන පළවෙනි ප්‍රශ්නේ. දෙක. ඔබට මේ පේන්න තියෙන්නේ අපි කාටද තියෙන ශරීරය නේද? ඇස තියෙන්නේ කොහෙද? මූණේ. මොන තියෙන්නේ කොහෙද? ශරීරයේ. කන තියෙන්නේ කොහෙද? මූණේ. ඔළුවේ. ඒක තියෙන්නේ කොහෙද? ශරීරයේ. නාහේ තියෙන්නේ මූණේ. මූණ තියෙන්නේ ඔළුවේ. ඔළුව තියෙන්නේ ශරීරයේ. දිව තියෙන්නේ එහෙම. ඉතින් එහෙමනම් ඇස කන නාසය දිව කියලා ශරීරය කිව්වම ශරීරයේ නෙන්න මේ හතරම තියෙනවා. එතකොට ඒ ටික හැර ශරීරයේද ශරීරය කියන්නේ? එහෙනම් ඇයි ශරීරය විතරක් කියන්න තිබ්බනේ අර තියෙන්නේ ඔක්කොම තියෙන ඒ තියෙන හතරයි තව ඒවයි තියෙන්නේ ඔක්කොම ශරීරය නිසා එළින්ම ශරීරය කියන්න දෙන්නේ. තුන්වෙනි ප්‍රශ්නේ. ඇහැ ඉන්ද්‍රයක් නම්, කන ඉන්ද්‍රයක් නම්, නාසය ඉන්ද්‍රයක් නම්, දිව ඉන්ද්‍රයක් නම්, දත් ඉන්ද්‍රයක් නෙමෙයිද? දිව ඉන්ද්‍රියක් 32ක් තියෙනවද? 32ක් 40 ගණනක්ද නේද? දත් ඉන්ද්‍රියන් නෙවෙයි. මේ දකුණු අත ඉන්ද්‍රියක් නෙවෙයි. වම් අත ඉන්ද්‍රියක් නෙමෙයි. හෘදය වස්තුව ඉන්ද්‍රියක් නෙවෙයි. එහෙනම් මොකද්ද ඉන්ද්‍රිය අවයව අතර තියෙන වෙනස්? කාරුණික පින්වත්නි, මීට වඩා සාකච්ඡාවට වෙලාව ගත්තොත් මට වෙන විදියක් කියන්න වෙලාව නැති වෙනවා. ඒක නිසා මේ අල්ලගෙන ඉන්නේ කන නෙවෙයි. ඉන්ද්‍රිය වශයෙන් කන නෙවෙයි.
මේ අල්ලගෙන ඉන්නේ ඇස නෙවෙයි. ඉන්ද්‍රිය වශයෙන් ඇස නෙවෙයි. මේ අල්ලගෙන ඉන්නේ නාහෙ නෙවෙයි. ඉන්ද්‍රිය වශයෙන් නාහෙ නෙවෙයි. මේ තියෙන්නේ ඉන්ද්‍රිය වශයෙන් දිව නෙවෙයි. ඒ අල්ලන්නේ අවයව. අවයවවල හැකියාව තමයි ඉන්ද්‍රිය. අවයව සක්්‍යතාවටයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ තියෙන්නේ අවයවයක් වශයෙන් වන ඇහැ. දර පෙනීම දුර්වල වෙනවා නම් අවයවයේ දුර්වලතාව. කාච දාන්නේ ඉන්ද්‍රියට නෙමෙයි අවයවයට. කණ්ණාඩි දාන්නේ ඉන්ද්‍රියට නෙමෙයි අවයවයට. ඒ අවයවයේ තියෙන පෙනීමේ, බැලීමේ, දැකීමේ හැකියාවට තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ අල්ලන්නේ කන නෙමෙයි, මේ කැල්ල කැපුවත් අපිට ඇහෙනවා. එතන මේ අල්ලන්නේ මොකද්ද? ශරීරය. ආන්න ශරීරය කියන්නේ ඒකට. එහෙනම් පෙනීම, බැලීම, දැකීම කියන්නේ එක ඉන්ද්‍රියක්. ඇහිීමේ හැකියාව කියන්නේ එක ඉන්ද්‍රියක්. ගඳ සුවඳ දැන ගැනීම කියන්නේ තව ඉන්ද්‍රියක්. රස දැන ගැනීම කියන්නේ වෙන ඉන්ද්‍රියක්. ස්පර්ශ කියන්නේ වෙන ඉන්ද්‍රියක්. ඊට වඩා ඉන්ද්‍රිය නැහැ. ලෝකයන් එක්ක ගනුදෙනු කරන, තමා නොවන වටාපිටාවත් එක්ක තමා ගනුදෙනු කරන වෙන ඉන්ද්‍රියන් පහක් නැහැ. හයක් නැහැ. හතරක් නැහැ. පහයි තියෙන්නේ. මේ පහ විතරයි වෙන පහක් නැහැ. ඒක තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. එහෙනම් අපිට ලෙඩ වෙන්නේ කාච දාන්නේ, හියරින්ග්ස් දාන්නේ අවයව වලට. ඒක නිසා ඉන්ද්‍රිය වෙනයි, අවයව වෙනයි. විනාඩි 10ක් ගිහින් තියෙන නිසා 15ක් ගිහින් තියෙන නිසා ඊට වඩා කාලය වෙන් කරන්නේ නැහැ ඒකට. ඊළඟට මේ ශරීරය ඇතුලේ තියෙන කාර්මික පින්වත්නි අංගෝපාංග 32ක්. 32. ඒකට පාලියෙන් කියන්නේ දෙකට කියන්නේ දුව, තුනට කියන්නේ තිංස, 32ට කියන්නේ දුවත් තිංස. අපේ පොඩි හාමුදුරුවෝගේ ඉඳලා සියලු දෙනා වහන්සේම දන්නවා දුවත් තිංසාකාර කියලා එකක් තියෙනවා. ඔබ දන්නවා දෙතිස් කුණප කියන වචන. මේ ඇඟ ඇතුලේ තියෙන සියලුම අංග සහ උපාංග. අංග සහ උපාංග සියල්ලම එක්කව කරපුවාම අර ලයිට් කපන එකේ ජෙනියක් තියනවද? ඒක දාන්න. නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි Tutiyanpi dhammang saranang gacchami Tutiyanpi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaгаmanang sampunnang Panatipata veramani sikkhapadang samadhiyami
අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝති. වැඩමවා වැඩ සිටින අපේ ස්වාමීන් වහන්සේලා සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි. විශේෂයෙන්ම අපේ හිතවත් ධම්මරතන හාමුදුරුවෝ, පොඩි හාමුදුරුවෝ, ඒ නායක හාමුදුරුවෝ ඇතුළු අපේ ජානක හාල්පන්දනිය මැතිතුමා ඇතුළු සහෝදරයෝ, තමන්ගේ ආදරණීය මෑණියන්, ඒ වගේම බාප්පා සමග සුවිශාල පිරිසක් ඒක රාශී කරගෙන අද දවසේ සූදානම් වෙන්නේ ආදරණීය පියාණන්ගේ තුන් මාස පින්කම සිද්ධ කරන්න. ආදරණීය පියාණන් අභාවයටපත් වෙන්නේ ජානක මහත්තයාගේ අත අල්ලගෙන. ඒ ආදරණීය පියාණන් හාල්පන්දනිය මැතිතුමා මේ ප්‍රදේශයට කරපු, මේ පවුලට කරපු, මේ ආසල්වාසීන්ට කරපු මෙහෙවර ආදර්ශ සම්පන්නයි. ඊ타ත්ම ලස්සනට තමන්ගේ නිවෙස් තියාගෙන, ලස්සනට පිරිසිදුව මල් වවාගෙන, පිළිවෙලකට ගේ හදාගෙන, පිළිවෙලකට දරුවෝ හදාගෙන, පිළිවෙලකට සමගියෙන් ජීවත් වෙලා තමන්ගේ දරුවන් සහ තම පවුල සමගි සම්පන්නව නඩත්තු කරගෙන මුළු ගමක්, මුළු රටක්, මුළු පළාතක් පිළිබඳව කිසියම් ආකාරයක සුබ සාධනවාදී සිතිවිල්ලකින් සහ ප්‍රගතිශීලී දේශපාලන චින්තාවකින් කටයුතු කරපු කෙනෙක්. කෙටිම වචන වලින් බර කාරණාවක් කිව්වි. සුබ සාධනවාදී මනසකින් සහ ප්‍රගතිශීලී දේශපාලන චින්තාව. ප්‍රගතිශීලී දේශපාලන චින්තාවක් හිතේ නොතිබුණ මිනිහෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භ කාලේ එකතු වෙන්නේ නැහැ. මම ඒක ගැන ඊට වඩා කියන්නෙත් නැහැ. එතකොට එදා නාගරික මන්ත්‍රීවරයෙක් නැත්නම් ගම් සභා මන්ත්‍රීවරයෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වෙනවා කියලා කියන්නේ තියෙන දේ නැති කරගන්න වෙලාවක්. ඒක අදට වඩා වෙනස්. මම ඒක ගැන ඊට වඩා කියන්නේ. ඉතින් ඒ ගුණයට කෘතඥතා පූර්වක වෙමින් මම හිතන්නේ අද හාල්පන්දනිය මාවත ආරම්භ වෙනවා. හාල්පන්දනිය ගමක් ආරම්භ වෙයි. මේ දිග විස්තරේ මීට වඩා කියන්න කාලය මම ගන්නෙ නෑ. අපේ
පඬිත හාමුදුරුවෝ ඒ පිළිබඳව සටහන් කළ නිසා කෙසේ වෙතත් ජානක හල්පන්දනේ මැතිතුමා මං අඳුරන්නේ කලාකාරයෙක් හැටියට ටෙලි නිර්මාණ වේදීන්ගේ සංසදයේ සමාජිකයෙක් හැටියට ඒ වගේම තවත් දේශපාලන කලාකරුවන්ගේ නැත්නම් කලාකරුවන්ගේ සංවිධානවල සමාජිකයෙක් හැටියට කලාව පිළිබඳ කරන ලද සාකච්ඡාවලදී මට ආරාධනා කරපු කෙනෙක් හැටියට මේ වෙලාවේදී මම කැමැති කාරුණික පින්වත්නි දැන් 7:45යි පැයක් විතර වෙලා ධර්ම කාරණාව කතා කරන්න ඔබේ ආදරණීය සහෘදයාට ඥාතිවරයාට පින් අනුමෝදන් කිරීම උදෙසා ඒක නිසා පැයක් වෙලා පිළිවෙලකට වාඩි වෙලා ඉන්න පුළුවන් තැනක නිදහසේ ඉන්න ඔළුවේ තියෙන ඔක්කොම අයින් කරලා නිදහසේ අපි ධර්ම කාරණාවක් කතා කරමු. මේක ඇඟක් ඔබටත් මටත් තියෙන ශරීරය. ශරීරය විග්‍රහ කරන විද්‍යාවට වෛද්‍ය විද්‍යාව කියලා කියනවා. වෛද්‍ය විද්‍යාවේ ශරීරයේ තියෙන අංගෝපාංග උගන්නන ශාස්ත්‍රයට කියනවා ඉංග්‍රීසියෙන් ඇනටොමි කියනවා. සිංහලෙන් ඒකට කියනවා කායික විද්‍යාව කියලා. නැත්තම් කාය ව්‍යවච්ඡේද විද්‍යාව කියලා. කාය ව්‍යවච්ඡේද විද්‍යාවේ කායික විද්‍යාවේ ඇනටොමි වල උගන්වනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන දේවල්. ශරීරයට ඇතුලේ සහ බාහිරව තියෙන ශරීරයේ අංගෝපාංග. හෘදය වස්තුව, පෙනහැල්ල, අක්මාව, වකුගඩු, ආමාශය, බඩවැල්, මූණ, දත්, කන්, ඇස් සියල්ල සම්බන්ධයෙන්ම ඇනටොමි වල විග්‍රහ වෙනවා කායික විද්‍යාව. බුදුහාමුදුරුවෝ උපන්නේ මේට අවුරුදු 2500කට පෙර. 500කට පෙර කාලයක. ඒ කාලේ බුදුහාමුදුරුවෝ ඇඟ විස්තර කරලා තියෙන විදිහ පුදුම හිතෙනවා. අද ඇඟ විස්තර කරන්න උත්සාහ කරන විදිහ දැක්කහම මගේ ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ මේ ශරීරය බෙදලා විග්‍රහ කරන විදීන් 3ක් තියෙනවා. 3 ආකාරයකට ශරීරය විග්‍රහ කරලා තියෙනවා. ඒ 3 ආකාරය ඉස්සර වෙලා බලමු. කොයි විදිහටද බුදු පියාණන් වහන්සේ ශරීරය විග්‍රහ කරන්නේ කියලා. ඔබ හොඳටම දන්නවා. එක ක්‍රමයක් තමයි ඉන්ද්‍රිය වශයෙන් බුදුහාමුදුරුවෝ ශරීරය විග්‍රහ කරනවා. 2 අවයව වශයෙන් ශරීරය විග්‍රහ කරනවා. 3 අංග සහ උපාංග වශයෙන් ශරීරය විග්‍රහ කරනවා. මේ වචන නෙමෙයි බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ ඉන්ද්‍රිය කියලා කියන එක හැර. මමයි ඒකට ඒ විදිහට දාන්නේ. බුදු පියාණන් වහන්සේ ඉන්ද්‍රිය වශයෙන් කොහොමද ශරීරය විග්‍රහ කරන්නේ? ඔබ මහා කතා බහ කරනවා නම් ඉන්ද්‍රිය කීයක් තියෙනවද අපේ ශරීරේ? ඉන්ද්‍රිය කීයක් තියෙනවද? ඉන්ද්‍රිය කීයද? කීයක් තියෙනවද ඉන්ද්‍රිය? බුදුහාමුදුරුවෝ කියන විදිහට ඉන්ද්‍රිය කීයද? 5යි. ඉන්ද්‍රිය 5ට මොකක්ද කියන නම? පංචේන්ද්‍රිය. ඉන්ද්‍රිය කීයද? 5යි. මොකක්ද ඒකට කියන නම? පංචේන්ද්‍රිය. මොනවද පංචේන්ද්‍රිය කියන්නේ? ආයවලින්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය. බොහොම හොඳයි. මට තියෙන ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නය ඔබෙන් අහන්නේ සාකච්ඡා කිරීම සඳහා. ඇස කියන්නේ ඒක වචනයක්ද බහු වචනයක්ද? singular ද plural? singular. ඇස කියන්නේ ඒක වචනයක්.
ඒක වචනයකින් කියන්නේ එකක්ද එකකට වැඩි එකක්ද? එකක්. ඇස කියන්නේ ඒක වචනයක් නම්. ඒක වචනයකින් කියන්නේ එකක් නම්. ඇස කන නාසය දිව ශරීරය කියන ඉන්ද්‍රිය පහේ පළවෙනි එක කියන්නේ ඇස නම්. ඒ ඇස යන දකුණු ඇසද වම් ඇසද? පංකාලවරෙන්කෝ කියන්නේ දීපංකෝ පුළුවන් නම් උත්තර කියලා අහන්න. මොකද්ද? ඇස කියන්නේ ඒක වචනයක්. ඒක වචනේ කියන්නේ එකක්. ඇස කරනාසය දිව ශරීරය කියන එකේ ඇස කියලා කියන්නේ දකුණු ඇසද වම් ඇසද? දෙකමද? දකුණු ඇසද වම් ඇසද දෙකමද? දෙකම. දෙකම නම් ඇස කියන්න පුළුවන්. දෙකම නම් ඇසද ඇස්ද? ඇසද ඇස්ද? ඇස් නම් කොහොමද පංචේන්ද්‍රයන් කියන්නේ? ඇස් කන් නාස් නෙවෙයි. නෝස් නාසය දිව ශරීරය නේද? එහෙම කොහේ හරි ලියලා තියෙනවද දැකලා තියෙනවද? ඇස් කන් නාසය දිව ශරීරය කියලා කොහේ හරි ලියලා තියෙනවද බණකට කියලා තියෙනවද? එහෙම අහලා තියෙනවද? එහෙම අහලා නැහැ. අහලා තියෙන්නේ ඇස කන් නාසය කියලා තමයි. දැන් කතන්දරේ එහෙමනම්. ඇයි මේකට ඇස කියලා කියන්නේ? ඇයි ඇස් කියලා නොකියන්නේ? ඔන්න ඕක තමයි කාරුණික පින්වත්නි ඉන්ද්‍රිය ඉගෙන ගැනීමේ පාඩම. ඇත්තම කිව්වොත් ඔබට කාටවත් මටත් එක්කම ඉන්ද්‍රිය වශයෙන් ඇස් දෙකක් නැහැ. ඉන්ද්‍රිය වශයෙන් තියෙන ඇස් එකයි. මම ඔප්පු කරලා පෙන්නන්නම් දැන්. ඇස් දෙකක් නැති විදිහ ඉන්ද්‍රිය වශයෙන්. සියලු දෙනාම අපේ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිමාව දිහා බලන්නකො ඇස් දෙකෙන්. උන්වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ පිහිටි ස්ථානයේ දෙස නලල නලාටය දෙස දාමෝදින් ඇස් දෙකෙන්ම බලාගෙන අනිත් ඇහෙන් මන් දිහා බලන. එක ඇහැකින් එහෙ බලාගෙන අනිත් ඇහෙන් මන් දිහා බලන. කල හැකිද? බෑ. Impossible. Incredible. Impossible. Cannot be done. කරන්න බෑ. ඇයි ඇස් දෙකක් නැහැ. දෙකක් තියෙනවා නම් දෙකක් බලන්න පුළුවන් වෙන්න ඕනේ. ඉන්ද්‍රිය වශයෙන් එකයි තියෙන්නේ. කන් දෙකක් නැහැ. ඔබ සමහර ලාවට දරුවන්ට එහෙම කියනවා ඇති අපේ මේ ළමයි කොච්චර කිව්වත් කියන දේ අහන්නේ මේ කණෙන් අහලා මේ කණෙන් එළියට දානවා කියලා. ඇත්තට මේක කණකින් අහලා අනිත් කණෙන් එළියට දාන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. එහෙම කරන්න පුළුවන් නම් මෙහෙන් දාලා මෙහෙන් ගන්න පුළුවන් නම් නූලක් උනත් දාන්න පුළුවන් වෙන්න ඕන. කන් දෙකෙන්ම ඇතුළට දැම්මොත් මිසක් එළියට දාන්න බෑ. දැක්කද? මේ අපි කතා කරන ඉන්ද්‍රියයන් වශයෙන් ගත්තාම ඇස කියන්නේ එකක්, කන කියන්නේ එකක්, නාසය කියන්නේ එකක්, දිව කියන්නේ එකක්, ශරීරය කියන්නේ එකක්. ඕන පළවෙනි ප්‍රශ්නේ. දෙක. ඔබටම මේ පේන්න තියෙන්නේ අපි කාටද තියෙන ශරීරය නේද? ඇස තියෙන්නේ කොහෙද? මූණේ. මූණ තියෙන්නේ කොහෙද? ශරීරයේ. කන තියෙන්නේ කොහෙද? මූණේ. ඔළුවේ. ඒක තියෙන්නේ කොහෙද? ශරීරේ. නාහේ තියෙන්නේ මූණේ. මූණ තියෙන්නේ ඔළුවේ. ඔළුව තියෙන්නේ ශරීරේ. දිව තියෙන්නේ එහෙම. එහෙමනම් ඇස කන නාසය දිව කියලා ශරීරය කිව්වම ශරීරයේ නෙන්න මේ හතරම තියෙනවා.
එතකොට ඒ ටික හැර ශරීරයේද ශරීරය කියන්නේ. ඇයි ශරීරය විතරක් කියන්න තිබ්බනේ අර තියෙන්නේ ඔක්කොම තියෙන ඒ තියෙන හතරයි තව ඒවයි තියෙන්නේ ඔක්කොම ශරීරය නිසා එළින්ම ශරීරය කියන්න තිබුණා. තුන්වෙනි ප්‍රශ්නේ. ඇහැ ඉන්ද්‍රයක් නම් කන ඉන්ද්‍රයක් නම් නාසය ඉන්ද්‍රයක් නම් දිව ඉන්ද්‍රයක් නම් දත් ඉන්ද්‍රයක් නෙමෙයිද? දිව ඉන්ද්‍රියක් 32ක් තියෙනවා. දත් 32ක් 40 ගණනක්ද නේද? දත් ඉන්ද්‍රියයන් නෙවෙයි. මේ දකුණු අත ඉන්ද්‍රියක් නෙවෙයි. වම් අත ඉන්ද්‍රියක් නෙවෙයි. හෘදය වස්තුව ඉන්ද්‍රියක් නෙවෙයි. එහෙනම් මොකද්ද ඉන්ද්‍රිය අවයව අතර තියෙන වෙනස්? කාරුණික පින්වත්නි, මීට වඩා සාකච්ඡාවට වෙලාව ගත්තොත් මට වෙන විදියක් කියන්න වෙලාව නැති වෙනවා. ඒක නිසා මේ අල්ලගෙන ඉන්නේ කන නෙවෙයි. ඉන්ද්‍රිය වශයෙන් කන නෙවෙයි. මේ අල්ලගෙන ඉන්නේ ඇස නෙවෙයි. ඉන්ද්‍රිය වශයෙන් ඇස නෙවෙයි. මේ අල්ලගෙන ඉන්නේ නාහය නෙවෙයි. ඉන්ද්‍රිය වශයෙන් නාහය නෙවෙයි. මේ තියෙන්නේ ඉන්ද්‍රිය වශයෙන් දිව නෙවෙයි. ඒ අල්ලන්නේ අවයව. අවයව වල හැකියාව තමයි ඉන්ද්‍රිය. අවයව සක්්‍යතාවටයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ තියෙන්නේ අවයවයක් වශයෙන් වන ඇහැ. දර පෙනීම දුර්වල වෙනම නම් අවයවයේ දුර්වලතාව. කාච දාන්නේ ඉන්ද්‍රියට නෙමෙයි අවයවයට. කණ්ණාඩි දාන්නේ ඉන්ද්‍රියට නෙමෙයි අවයවයට. ඒ අවයවයේ තියෙන පෙනීමේ, බැලීමේ, දැකීමේ හැකියාවට තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. මේ අල්ලන්නේ කන නෙමෙයි. මේ කැල්ල කැපුවත් අපිට ඇහෙනවා. එතන මේ අල්ලන්නේ මොකද්ද? ශරීරය. ආන්න ශරීරය කියන්නේ ඒකට. එහෙනම් පෙනීම, බැලීම, දැකීම කියන්නේ එක ඉන්ද්‍රියක්. ඇහිම, ඇහිමේ හැකියාව කියන්නේ එක ඉන්ද්‍රියක්. ගඳ සුවඳ දැන ගැනීම කියන්නේ තව ඉන්ද්‍රියක්. රස දැන ගැනීම කියන්නේ වෙන ඉන්ද්‍රියක්. ස්පර්ශ කියන්නේ වෙන ඉන්ද්‍රියක්. ඊට වඩා ඉන්ද්‍රිය නැහැ. ලෝකයන් එක්ක ගනුදෙනු කරන, තමා නොවන වටාපිටාවත් එක්ක තමා ගනුදෙනු කරන වෙන ඉන්ද්‍රියන් පහක් නැහැ. හයක් නැහැ. හතරක් නැහැ. පහයි තියෙන්නේ. මේ පහ විතරයි වෙන පහක් නැහැ. ඒක තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. එහෙනම් අපිට ලෙඩ වෙන්නේ, කාච දාන්නේ, හියරින්ග්ස් දාන්නේ අවයව වලට. ඒක නිසා ඉන්ද්‍රිය වෙනයි, අවයව වෙනයි. විනාඩි 10ක් ගිහින් තියෙන නිසා 15ක් ගිහින් තියෙන නිසා ඊට වඩා කාලය වෙන් කරන්නේ නැහැ ඒකට. ඊළඟට මේ ශරීරය ඇතුලේ තියෙන කාර්මික පින්වත්නි අංගෝපාංග 32ක්. 32. ඒකට පාලියෙන් කියන්නේ දෙකට කියන්නේ දුව, තුනට කියන්නේ තිංස, 32කට කියන්නේ දුවත් තිංස. අපේ පොඩි හාමුදුරුවෝගේ ඉඳලා සියලු දෙනා වහන්සේම දන්නවා දුවත් තිංසාකාර කියලා එකක් තියෙනවා. ඔබ දන්නවා දෙතිස් කුණප කියන වචන. මේ ඇඟ ඇතුලේ තියෙන සියලුම අංග සහ උපාංග ඒ 32 කටපාඩමින් කියන්න පුළුවන් සියලුම ස්වාමින් වහන්සේලාට පොඩි හාමුදුරුවෝගේ ඉඳලා. මේ පින්නතුන්ටත් ඒක කියන්න පුළුවන්. මට පුදුමේ එහෙම 32ක් එලෙස ගණනය කරන්න මීට අවුරුදු 2500කට පෙර තිබු හැකියාව. මේ ඇනටොමි නොතිබුණු කාලේ ඇත්තම කිව්වොත් දැනුම ලියන්න අකුරු නොතිබුණු කාලේ. දැනුම තියනවා, තිබිච්ච දැනුම ලියා තැබීමේ හැකියාව නොතිබුණු කාලේ මේ කරන්නේ සවුන්ඩ් එක ඉස්සලා තිබිච්ච විදිහට හදන්න කියන්නේ ඒකෝ නැති වෙන්න. ඒකෝ නැති වෙන්න. ඒකෝ අඩු කරන්න. ඔව් ඒකෝ අඩු කරලා නැති කරන්න. එතකොට
එතකොට ඔය ජෙනරේටර් එකේ නේ කොයි එකක්ද ඔය. එතකොට මේ ඇඟ ඇතුලේ තියෙන 32ක් අංග සහ උපාංග මොනවද කියලා බලමු. පාලියෙන් තියෙන පාඨය කියෙව්වොත් ඉමස්මින් කායේ මේ කයේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මංසං නහාරු අට්ටි අට්ටි විඤ්ඤා වක්කං අදයන් යකනම් පිලෝමකම් පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සිම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අසුවසක් හේලෝ සිංගානිකාලස්සිකා මුත්තම් මත්තගේ මත්තලුම් ගන්ති කියලා තමයි තියෙන්නේ. මේකේ ඔබට තේරෙනවා මෙහෙම කිව්වහම කේසා කෙස් ලෝමා ලොම් නඛා නකානි නියපොතු දන්තා තච්චෝ මංශම් පෙන්නන්න තියෙන්නේ පෙන්න මංශම් මස් නහාරු වක්කං වකුගඩු හදයන් හෘදය මේ ආදි වශයෙන් තියෙනවා 32ක් මේ 32කින් 32ම කොටස් දෙකකට බෙදෙනවා අංග සහ උපාංග වශයෙන් අංග වෙනයි උපාංග වෙනයි parts වෙනයි spare parts වෙනයි මේ කියන්නේ නම් spare parts නෙමෙයි හැබැයි අංග සහ උපාංග වශයෙන් වෙනස තමයි අංගවල හැඩයක් තියෙනවා අඳින්න පුළුවන් ඒ හැඩයට ෆොටෝ ගහන්න පුළුවන් ඒ හැඩේ හිටින විදිහට ඒ තමයි අංගවල හැටි කෙස් ලොම් නියපොතු හෘදය වස්තුව අක්මාව වකුගඩු පෙනහලු ඒවා අඳින්න පුළුවන් හැඩයක් තියෙනවා ඊට નિયમિત ඊට හිමි ආවේනික හැඩයක් තියෙනවා එහෙම ඊට හිමි ආවේනික හැඩයක් සාමාන්‍යයෙන් නැති ඒවා තමයි උපාංග කියන්නේ උදාහරණයක් වශයෙන් ලෝහිත ලේ සිම්හං කියන්නේ සෙම අස්සු මොනද අස්සු කඳුළු කේලෝ කෙල හැඩයක් නැහැ මුත්තං මූත්‍ර පිත්තං පිත සෙම පිත ආදි වශයෙන් ඒ තියෙන ඒවා හැඩයක් නැහැ. ඒතර අංග වෙනයි උපාංග වෙනයි අංග සහ උපාංග වල එකතුව 32ක්. දැන් කාරුණික පින්වත්නි මේ 32 වර්ගීකරණය කරද්දී හොඳට බලන්න බුදුහාමුදුරුවන්ගේ කාලේ හෝ මේ බුදු සමයෙහි මොන තරම්නම් ලස්සනට මේවා වගුගත කරලා තියෙනවද එක වාක්‍යයකට අරන් ලියලා තියෙනවා මේකේ මුලින් තියෙනවා පහක් ඒකට කියනවා අපේ හාමුදුරුවෝ හොඳට දන්නවා තච්ච පංචකය කියලා තච්ච පංචකය කියලා කියන්නේ මෙන්න බලන්න කේසා ලෝමා නඛා දන්තා තචෝ කියන්නේ පස්වෙනි එක ඒ පහ මුලට දාලා මුලට දාපුවාම ඒකට කියන තච්ච පංචක කියලා. තච්ච දක්වා වන පංචකය. එතකොට කමන්නේ. එතකොට මේ තච්ච පංචකයෙහි පස්වෙනි එක තච්ච මේ කියන පහ තමයි කේසා ලෝමා නඛා දන්තා තචෝ පහ මේ පහේ තියෙන විශේෂය තමයි මෙහෙම කිව්වට hina වෙන්න ඕනේ නෑ විහිළුවක් නෙවෙයි මේ පහ අර කියාපු 32කින් පළවෙනි පහ ඒ පහ විශේෂ වෙන්නේ ඒ පහට විතරයි මේකප් දාන්න පුළුවන්
ඒ පහට විතරයි මේකප් දාන්න පුළුවන්. ලස්සන කරන්න පුළුවන්. අංග රචනය කරන්න පුළුවන් ඒ පහට විතරයි. නිකන් බලන්නකො කේසා. කෙස් ලස්සන කරන්න පුළුවන්. ලෝමා ලොම් ලස්සන කරන්න පුළුවන් නැත්නම් ගැතනම් කපන්න පුළුවන්. නඛා කියන්නේ නියපොතු. ලස්සන කරන්න පුළුවන් ලස්සන කරන්නම බැරි නම් කටින් අරන් අලවන්න පුළුවන්. ඒක තමයි ඔය කට්ටිය කරන්නේ. කවන්නේ. නඛා දන්තා දතුත් එහෙම තමයි ලස්සන කරන්න පුළුවන්. තච්චෝ කියන්නේ හම තමයි වැඩියෙන්ම මේකප් දාන්න පුළුවන්. ඉන් එහා මේකප් දාන්න බෑ. ඔය තච පංචකේ අනුලෝමෝෂයෙන් ප්‍රතිලෝමෝෂයෙන් කියවලා තමයි අපේ හාමුදුරුවෝ පැවිදි කිරීම කරන්නේ. දැන් බලන්නකෝ මේ පහ හැර ඇත්තටම මොකක්වත් තියනවද ලස්සන කරන්න. දැන් මං හිතේ තියාගෙන ඉන්නෝ මගේ මේ පෙනහළු දෙකට මුදු ටිකක් හයි කරන්න. ලස්සනට. පුළුවන්ද? හෘදේ වස්තුවට පොඩ්ඩක් නිකන් පාට ඉරි ටික. එහෙම ගහන්න. එහෙම බෑ. නිකන් අක්මාවට ටසල් වෙන්න. එහෙම බෑ. එතන මොකද ඒ තේරුම? ඒ කිසිවක් අලංකාර කළ නොහැකි. කාර්මික පින්වත්නි මේ ශරීරය ගැන කතා කරන්නේ. මොකටද ශරීරය ගැන කතා කරන්නේ? ධර්මදේශනාවලදී 7 දවසේ බණයි 3 මාසේ බණයි කියන දෙකට විවිධ මාතෘකා ගන්න සම්ප්‍රදායෙන් අවසරයක් නැහැ. අවුරුද්ද පින්කමෙන් පස්සේ තමයි ඒ අවසරය ලැබෙන්නේ. සම්ප්‍රදායෙන් තියෙන්නේ අපිට ධර්මය ගැන, අනිත්‍යතාව ගැන, ශරීරය ගැන, දුක ගැන, නිවන ගැන, සංසාරය ගැන කතා කරන්න තියෙන්නේ 3 මාසෙයි 7 දවසේ බණවල. දැන් මේ ශරීරයේ තියෙන ස්වභාවය වටහා ගන්න නම් මේ 32කින් 32 ඇතුළෙම තියෙන මෙන්න මේ කාරණාවට ඔබේ අවධානය යොමු විය යුතුයි. ඔබ දන්නවා ඔබ දැකලා තියෙනවා නිෂ්පාදනාගාර, කර්මාන්ත ශාලා. කර්මාන්ත ශාලා වලට සිංහලෙන් කියන්නේ ෆැක්ටරි කියලා. එතකොට මේ ෆැක්ටරි වලට දානවා අමුද්‍රව්‍ය, raw materials. ෆැක්ටරි එකට raw materials දාපුවාම එක පැත්තකින් raw materials දාපුවාම අනිත් පැත්තෙන් නිෂ්පාදනය එනවා, production. අපිට වටින්නේ raw material ද production ද? අපිට වටින්නේ රෙදිද එහෙම නැත්නම් shirts ද? වටින්නේ shirt. අමුද්‍රව්‍ය නෙමේ වටින්නේ, නිෂ්පාදනය වටින්නේ. නේද? ඒක එහෙම නම් එතකොට මේ නිෂ්පාදනයක මැෂින් එකකට අමුද්‍රව්‍ය දාලා එළියට ගන්න නිෂ්පාදනය අපිට වටිනවා අමුද්‍රව්‍යයට වඩා නේද? එතකොට ඇඟ ෆැක්ටරියක් නම් ඒ ෆැක්ටරියට දාන raw materials සහ productions ගැන ඔබ හිතන්න මං අහන්නේ නේ. අහන්න බෑ. එතකොට ඇඟ ෆැක්ටරියක් නම් productions මොනවද කියලා මං අහුවෙන්නේ නෑ කියලා හිතාගන්න. එතකොට වටින්නේ අපිට ඇඟට අදාළව raw materials ද productions ද? අපි හිතන්නේ අමුද්‍රව්‍ය ගැනද නිෂ්පාදනය ගැනද? මට කියන්නකෝ. ඇඟ කර්මාන්ත ශාලාවක් නම්, ඇඟ ෆැක්ටරියක් නම් අත්‍යවශ්‍ය කරන්නා වූ හෝ අවශ්‍ය කරන්නා වූ හෝ එක නිෂ්පාදනයක් මොකක්ද කියලා භාවිත කරගන්න පුළුවන්. එකක්වත් නැහැ. නේද? තියෙන්නේ nothing විතරයි. එකක්වත් නැහැ. මේක ෆැක්ටරියක් නම් සුවඳ නිෂ්පාදනයක් තියනවාද? එකක් නැහැ.
වැඩකට ගන්න පුළුවන් නිෂ්පාදනයක් වෙනවද එකක්වත්? නෑ. මොකක් හරි එක නිෂ්පාදනයක් තියෙනවද ආයෙත් අවුට්පුට් එකක් හැටියට ගිය එකක් ඉන්පුට් කරන්න පුළුවන්. අඩු ගානේ කෙල බිඳක් එළියට ගියා නම් අපිට පුළුවන් ද ආයෙත් සරයක් අනේ අම්මේ මගේ කෙල දින්න කියලා ආපෝසරයක් ගන්න. මගේ සෙම ජුණ්ඩ එහෙම ගන්න බෑ. එහෙනම් මොකද්ද මේ ඇඟ සම්බන්ධව අපිට තියෙන්නේ තිබෙන්න ඕන කරන දැනුම වෙන්නේ? මේක කුම්භූපමං කාය විමං විදිත්වා. බුදු පියාණන් වහන්සේගේ ප්‍රකාශය කුම්භූපමං කායම් ඉදම් කායම් විදිත. මේ කය ශරීරය කලයක් වගේ කියලා හිතන්න. හැබැයි මේ කලේ ඇතුලේ තියෙන්නේ ගඳ එකක්, කැත එකක්, අප්‍රසන්න දෙයක්. ඒ අප්‍රසන්න දේ වහලා තියනවා, දාලා තියනවා කලයකට, වහලා තියනවා ලස්සන වහන්තරාවකින්, කලයට දාලා තියනවා කැටයක්. ලස්සන කැටයක්. එහෙම කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මම මෙහෙම කිව්වා කියලා තරහ වෙන්න එපා. තරහ වෙන්න ඕනෙම නම් ජානක මාත්‍යත් එක්ක තරහ වෙන්න. ගෙන්නෙව්වට. මොකද්ද? දැනට අපේ ඇඟ ඇතුලේ කොච්චරනම් දේවල් තියෙනවද? ඒව එකක්වත් අපිට පේන්න තියෙනවද? අපි ලස්සනට නාලා, ලස්සනට පිහලා, ලස්සනට පිරිසිදු කරලා අර මේක් අප් ගලවලා ආරෂි වෝරචි කම්බි කුරු රෝල මාල නැතුව සුදු ඇඳලා බන්නට ඇවිදිලා හරි පිළිවෙලයි හරි ලස්සනයි හරිම හොඳයි ඇත්ත ඇතුලේ තියෙන දේවල් වල ස්වභාවය බලන්න හෙට එළි වෙන්න ඕනේ. එතකොට හෙට එළි වෙන්න අපිට දකින්න හම්බ වෙන දේවල් දැන් කොහෙද තියෙන්නේ? දැන් තියෙනවා ඒවා. අපි ඉන්නේ නෑ වගේ. ඒතර මේක විහිළුවක් නෙවෙයි. ඒක තමයි ස්වභාවය. ඒතර වටහා ගන්නට ඕන ස්වභාවය. ස්වභාවයක් තියෙන්නේ වටහා ගන්න විතරයි. එතකොට කාරුණික පින්වත්නි බුදු පියාණන් වහන්සේ මේ ශරීරය විග්‍රහ කරන්නේ අප්‍රියාව ඇති කරගන්න එහෙම නෙවෙයි. ඇත්ත වටහා ගන්න. එතන අපි කොච්චර ලස්සන කළා කොච්චර පිරිසිදුව පැහැදිලිව හිටියක් කමක් නැහැ. ඉන්න ඕනේ එහෙම. හරිම ලස්සනට ඉන්න. හරි පිළිවෙලට ඉන්න. හරිම පිරිසිදුවට ඉන්නට ඕන. හැබැයි ඒහා බැඳෙනකොට අපි තේරුම් ගන්න ඕනේ ඇතුලේ තියෙන්නේ මෙන්න මේවා කියලා. ඇත්තට අපි බැඳෙන්නේ ඒව ගැන හිතන්නේ නැතුව. පේන දේ ගැන හිතලා. එහෙනම් අපි අන්ධ මන්ද වන්නේ නම් මං මුලා වන්නේ ඒ පේන්න තියෙන එකක් ගැන විතරයි. එහෙම නේද? ඒක තමයි. දැන් නිකන් හිතන්නකො. පේන්න තියෙන කේසා ලෝමානඛා දන්තච්චු. ඔබ හැම දිනකටම ලස්සන කොණ්ඩේ තියෙන. හොඳයි. හැඩයි. අර මොකද එහෙම තිබුණා කියලා. නේද? අක්බමරුවන් කේශ කලාපය. ඒ කියන්නේ සිංහලෙන් කියන්නේ curly hair. මොකද ලස්සන. කලර් කරලා ස්ට්‍රේට් කරලා මොකද නරක එහෙම ඉන්න ඕනේ ගැටලුවක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි ඔබ හැමෝටම මෙහෙම ඒවා තියෙනවා මට නෑ දැන් ඔබ හිතන්නේ මං කැතයි කියලා මට කිස් නෑ මං කැතයි නෑ ලු පොඩි හරෝ කිව්වේ එහෙම නැහැලු මට 60 වයස තව මාස එකමාරකින් වයසින් අවුරුදු 60 කොණ්ඩේ නෑ නැත්තේ නෑ කැපුවා ඔබට කොණ්ඩේ තියෙනවා මට කොණ්ඩේ නෑ
මං කැත නෑ. ඔබට කොණ්ඩේ තියෙනවා. ඔබ ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා. බලන්න වාත මුදු නෑ. බේස්ලට් නෑ. ඔර්ලෝසු නෑ. අර මොකක්ද ඒක නෑ. කැතයිද මං? එහෙම නෑ. ඒ ඔක්කොම ඔබට තියෙනවා. ඔබ ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා. දිලිසෙන සපත්තු වලට යටින් මේස්. අපිට නෑ. අපි කැත නෑ. මං කියන්නේ ලස්සන සාපේක්ෂයි. ලස්සන සාපේක්ෂයි. කාර්මික පින්වත්නි, ශරීරය පිළිබඳ හැදෑරීම, ශරීරය පිළිබඳ ආධ්‍යාත්මික හැදෑරීම, ශරීරය පිළිබඳ ආචාර විද්‍යාත්මකව හැදෑරීම, ශරීරය පිළිබඳ ගැඹුරින් හැදෑරීම එක්ක අපිට පොඩි අවබෝධයක් එනවා ශරීරය පිළිබඳව. ඒ නිසා මම්මුලා වන්නේ නම් චිත්‍රයකට ඔබ හරියට තොරණක සිතුවම් හා විදුලි බුබුලු හා අන්දමන්ද වන්නාසේ. ඔබට හැකිනම් තොරණේ පිටිපස්සක් බලන්න. තොරණේ පිටිපස්සෙන් ඇත්ත බලන්න පුළුවන්. තොරණේ ඉස්සරහින් ලස්සන බලන්න පුළුවන්. දැන් ලස්සන බලන විදිහට ඇත්ත බලන්න බෑ. ඇත්ත බලන වෙලාවට ලස්සන පේන්නේ. මං කිව්වේ තොරණම නෙවෙයි. ඇත්ත බලන වෙලාවට ලස්සන බලන්න බෑ. ලස්සන බලන වෙලාවට ඇත්ත බලන්න බෑ. තොරම්ම නෙවෙයි. ඒක තමයි ශරීරයේ ස්වභාවය. ඒක තමයි හැබෑව. කාරුණික පින්වත්නි, මේ සියලුම අංග හා උපාංගවල අංග උපාංග කියලා කියන දෙකේම ස්වභාවයන් තුනක් තියෙනවා. ස්වභාවයන් තුනක්. එක කල්ලිකුත් වෙනවා. දෙක අවිධිමත් වෙනවා. තුන නවතිනවා. නිෂ්ක්‍රීය වෙනවා. එක කල්ලිකුත් වෙනවා. ඒ කියලා කියන්නේ expire වෙනවා. දෙක අවිධිමත් වෙනවා. disorder වෙනවා. තුන නිෂ්ක්‍රීය වෙනවා. stop වෙනවා. මේ තුන ස්වභාවයක්. නිකන් හිතන්නකෝ. අංග සහ උපාංග අතර ඇහැ කල්ලිකුත් වෙන්න පුළුවන්. කන කල්ලිකුත් නොවී තියෙද්දී. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. දැන් මගේ ගත්තොත් මගේ හදවතේ කල්ලිකුත් වෙලා තියෙන්නේ. අනිත් අංග උපාංග වල කල්ලිකුත් වෙලා නැහැ. හෘදේ වස්තුවේ කල්ලිකුත් වෙලා තියෙන්නේ. දොස්තර මහත්තයා කිව්වා මගේ පපුව හොඳයි heart එක ප්‍රශ්නයක් තියෙනවා කිව්වා. මම හතර දාන්න අඳුරන ආශ්‍රය කරන ડોක්ටර් කෙනෙක්. ડોක්ටර් කිව්වා ආන්දරගේ පපුව හොඳයි හැබැයි හදවතේ ප්‍රශ්නයක් තියෙනවා. බට හතරක් දාලා තියෙනවා. හතරක් දාලා තියෙන ස්ටෙන්ට්ස්. එතන මගේ කාලේ ඉක්ුත් වෙලා තියෙන්නේ. හෘදේ වස්තුවේ කාලේ ඉක්ුත් වෙලා තියෙන්නේ. තාම වකුගඩුවේ කාලේ ඉක්ුත් වෙලා නැහැ. ඔබ අතරින් කී දෙනෙකුට කීයක කල්ලිකුත් වෙලා තියෙනවද කියන්නම දන්නේ නැහැ. එළ එකක් දන්නවා. කල්ලිකුත් වෙලා තියෙනවා මොකක් හරි එකක්. 50 පැනලා නැහැ. ඔය නෑ වගේ හිටියට. මම දන්නවා හැරෙනකොට පෙරලෙනකොට කකුල් දිගාරිනකොට ආයෙ ආපරනකොට මෙහාට තේරෙනවා නේ. දැනුත් ඔය හිටියට නෑ වාගේ හිටියට හිරි වෙట్లా ඉන්නේ නෑ වගේ. චුට්ටක් එහා මෙහා කරලා අනිත් අයට පෙනේ කියලා හිරි යනලා තමයි නැගිටින්නේ. එනේ ශරීරයක
අංග සහ උපාංග සියල්ල එකවර කල්ලිකුත් වෙන්නේ නැහැ. එකක කාලයක් ඉක්ුත් වුණොත් අනිත් ඔක්කොගෙම කල් ඉක්ුත් නොවුණා වුණත් මිනිහා මැරෙනවා. සෙම කියන જાතිය තියෙන්න ඕනේ නැද්ද? ඇඟට තියෙන්න ඕනේ. සෙම තියෙන්න ඕනේ, සෙවල තියෙන්න ඕනේ. දැන් ඔය සමහර කොල්ලෝ කියන්නේ අපි ගාව සෙම නැහැ, සෙවල නැහැ කියලා. එහෙම තියෙන්න ඕනේ. සෙම තියෙන්න ඕනේ, සෙවල තියෙන්න ඕනේ. හැබැයි ඒකේ කල්ලිකුත් වෙලා නම් පවතින්න බෑ. හෘදේ වස්තුවේ කල්ලිකුත් වෙලා නම් පවතින්න බෑ. වකුගඩුවේ අක්මාවේ කල්ලිකුත් වෙලා නම් පවතින්න බෑ. ඒ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි අවිධිමත් නම්. disorder නම් order එකකට යන්නේ නැත්තම් සෙම තියෙන්න ඕන, සෙවල තියෙන්න ඕන ශරීරයේ. ඒ සෙම disorder වුණොත් අවිධිමත් වුණොත් ආන්න වෛරසය එතන රැඳෙන්න පුළුවන්. සෙම අවශ්‍යයි ගානකට. එතන අඩු වෙලත් බෑ, වැඩි වෙලත් බෑ. දැක්කද? අවිධිමත් වුණොත් මැරෙන්න පුළුවන්. අන්තිමට මොකද්ද වෙන්නේ? නිෂ්ක්‍රීය වෙන්න පුළුවන්. මේවට කියන්නේ මේක ස්වභාවයක්. ස්වභාවයට ඉංග්‍රීසියෙන් කියන්නේ phenomena, natural phenomena. පාලියෙන් කියන්නේ ධම්මෝ. මොනවද එනම් මේ ධම්මෝ තුන, ධර්මතා තුන? ජරා ධම්මෝ, ව්‍යාධි ධම්මෝ, මරණ ධම්මෝ. ඒක තමයි මම කිව්වේ expired, disordered, stopped. ජාති ධම්මෝ කියන එක මම කිව්වේ නෑ ඉපදීම ස්වභාවයකි කියලා කියන එක මම කිව්වේ නෑ. ජරා ධම්මෝ කියලා කියන්නේ කල්ලිකුත් වීම ස්වභාවයකි. ව්‍යාධි ධම්මෝ අක්‍රීය වීම ස්වභාවයකි. මරණ ධම්මෝ නැවතීම ස්වභාවයකි. දැන් අපි තේරුම් ගන්න ඕනේ නැද්ද මේක? වාහනයක් අරන් බලන්න. ඒ වාහනේ අලුත්ම අලුත් වාහනයක්. අලුත් වාහනයක් නම් බේරුවල මිනිස්සු ඒකට කියන්නේ කිරිකිරි ටොයියෝ කියලා. එතන අලුත්ම අලුත් වාහනේ යන්න හදනකොට ස්ටාර්ටින් බටන් එක වැඩ කරන්නේ නැහැ. එතන අනිත් ඔක්කොම වැඩ කළත් යන්න පුළුවන්ද? යන්න බෑ. ස්ටාර්ටින් බටන් එක හදාගත්තා කියමුකෝ. එක රෝදක හුලං නැහැ. යන්න පුළුවන්ද? යන්න බෑ. ඉතින් ඩ්‍රයිවර් කියන අනිත් තුනේම තියෙන්නේ. තුනේම තිබ්බට වැඩක් නැහැ. එකක් හරි නැත්තම් යන්න බෑ. ඒ වගේ මේ අවයව අංග උපාංග සියල්ලෙන් සියල්ල ධර්මතා තුනයි. දැන් ජේෂ්ඨ හාල්පන්දිනිය මැතිතුමා, හාල්පන්දිනිය the great, senior හාල්පන්දිනිය මැතිතුමා, මන්ත්‍රීතුමා අභාවයටපත් වෙන්නේ අපිට කොච්චර වාසනාවක් තියනවද? ඇත්තම කිව්වොත් එකක් නිෂ්ක්‍රීය වෙලා නේ. කල්ලි උත්තලා සියල්ල. එහෙම වෙන්නේ හරි කලාතුරකින්. එහෙම වෙන්නේ හරි කලාතුරකින්. ඒ හින්දා අවුරුදු 50න් 55න් 60න් 65න් 70න් 75න් සමහර විට එකක් නිෂ්ක්‍රීය වීම නිසා නැති වෙන්න පුළුවන් මිනිස්සු. අපි ජේෂ්ඨ හාල්පන්දිනේ මැතිතුමා නැති වෙන්නේ කල්ලිකුත් වෙලා හුඟක් ඔක්කොම වගේ. ඒකට කියන ස්වාභාවික මරණයක් කියලා. මේ தත්ත්වය වටහා ගන්න අපිට මේ තුනෙන් එකක් දෙකෙන් එකක් සිද්ධ වෙන්න පුළුවන්. දෙකෙන් එකක් වෙච්චාම තුන්වෙනි එක වෙන්න පුළුවන්. expire වීම හෝ disorder වීම හෝ කියලා කියන දෙක කරන කොටගෙන හේතු කොටගෙන අන්තිමට සිද්ධ වෙන්න තියෙන මරණ ධම්මෝ නැත්තම් ස්ටොප් වීම වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක තේරුම් ගන්න ඉපාය. නේද? මම දැන් හයිවේ එකේ එනකොට
දැක්ක හයිවේ එකේ බුදුහාමුදුරුවන්ගේ ධම්මපද පාඨයක් ගහලා තියෙන ලොකුවට ඉංග්‍රීසියෙන්. දැකලා නැද්ද ධම්මපද පාඨයක් ගහලා තියෙන හයිවේ එකේ? දැකලා නැහැ? ඉංග්‍රීසියෙන් තියෙන්නේ. මොකද්ද දන්නවද? No stopping or turning කියලා ගහලා තියෙනවා. කොහොමද ඒක ධම්මපද පාඨයක් වෙන්නේ? ධර්ම පදයක් වෙන්නේ. No stopping or turning. නැවැත්තිය නොහැකි, ආපසු හැරවිය නොහැකි. සංසාරේ මේ ජන්මයක උත්පත්තිය ලබාපුවාම වයස දිහා බලන්න ඒක නෙමෙයිද ධර්මතාව. No stopping or turning. දැන් ගිය අවුරුද්දේ මං ගත්තේ මගේ 59 වෙනි උපන්දිනේ. මං හිතාගෙන ඉන්නෝ මේ සැරේ 59ම ගන්න. නරකද එහෙම? ඊයේ පාරක් ගත්තා 59. මේ පාරක් ගන්න තව අවුරුදු 10ක් විතර ගන්න 59. කල හැකිද? එහෙම නැත්නම් මං හිතාගෙන ඉන්නවා මේ සැරේ ගිය සැරේ 59 ගත්ත නිසා මේ සැරේ ගන්නවා 58 ලබන සැරේ ගන්නවා 57. පුළුවන් දෙයක කරන්න බෑ. දැක්කද ධර්මපාදය? No stopping or turning. ඉපදුනාට පස්සේ වියපත් වීම නැවැත්විය නොහැකි, ආපසු හැරවිය නොහැකි. කිසිසේත් නැහැ. exit point එකකින් එළියට යන්න ඕන. ඒක තමයි හයිවේ එකේ ධර්මතාව. exit point එකකින් එළියට යන්නම ඕනේ. යන්න distance දුර ප්‍රමාණය අඩු වෙනවා. කිසිසේත් නවත්තගෙන ඉන්න බෑ. කිසිසේත් ආපහු හරවන්න නැහැ. ඒක නෙමෙයිද මේ ශරීරයේ ඇත්ත. ඒ හින්දා නිවන් දකින්නවා නම් හයිවේ එකෙනුත් නිවන් දකින්න පුළුවන්. ඒ කියන්නේ ඔය ඊපෙලෙදත් එක්කෙනෙක් දෙන්නේ දැක්කේ මම එහෙම නෙමෙයි මම මේ කියන්නේ. හයිවේ එක ගැන හයිවේ එකේ ස්වභාවය ගැන හිතලා ඕන්න නිවන් දකින්න පුළුවන්. ඒ හැම තැනකම තියෙන පරම සත්තාව. කාර්මික පින්වත්නි. මේ දිස්ත්‍රික්කේ ගාලද? කළුතර දිස්ත්‍රික්කේ. මම පැය 2කමාරකට 3කට ආසන්න කාලයක් ආවට බලාපුවම ඇවිත් තියෙන්නේ එකම පළාත් සභාවේ. ප්‍රශ්නායර පළාත් සභාවේ එහා කෙරවලේ මං ඉන්නේ. ඇවිත් තියෙන්නේ මෙහා කෙරවලට නේද? මෙන් එහා ටිකයි තියෙන්නේ. අපි හිතමුකෝ කළුතර දිස්ත්‍රික්කය වටේ ලොකු පාරක් තියෙනවා රවුම්. අපි හිතමු මුළු කළුතර දිස්ත්‍රික්කය වටේටම තියෙනවා පාරක්. ඒ පාර රවුම් පාරක්. හිතන්න උපමාවක් මේ කියන්නේ. මම දන්නේ දිස්ත්‍රික්කයේ කොච්චර ලොකුද කියන්නේ. දිස්ත්‍රික්කේ වටා පාරක් තියෙනවා රවුම් පාරක්. හොඳ ලස්සන පාරක්. හැබැයි රවුම්. ඒ රවුම් පාරෙන් දකුණට හැරුණොත් ඕනෙම කෙනෙකුට මධ්‍ය ලක්ෂය මැද හම්බ වෙනවා. රවුමක් තියෙනවා නම් මැදක් තියෙනවා නේද? ඒකේ දක්ෂිනාවෘතව ගමන් කරනකොට ඒ කියන්නේ දකුණු අත පැත්ත මැද්දට එන විදිහට ගමන් කරනකොට මැද්ද තියෙනවා ලොකු වලක්. අපි හිතමුකෝ උපකල්පනයක් මේ කරා. රවුම් පාරක් මැද්ද තියෙනවා ලොකු වලක්. එතකොට මේ වල තියෙන මැද්ද තියෙන ප්‍රදේශයට දකුණු අත එන විදිහට රවුමට ඇවිදගෙන යන ඕනෑම කෙනෙකුට ඕන තැනකින් දකුණට හැරෙන්න පුළුවන්. හැරිච්ච ගමන් කොහාටද වැටෙන්නේ? වලට වැටෙනවා. දැන් අපි හිතමුකෝ මේ පාර එක පාරක් තමයි. හැබැයි මේ පාරේ තැනින් තැනට නම් දාලා තියෙනවා. හොඳට අහගන්න. පාර කිසියම් තැනකින් රවුම් පාරක් පටන් ගන්න තැන කොතනද කියලා කියන්න බෑ. හැබැයි මේ රවුම් පාරේ තැන් වලට නම් ගහලා තියෙනවා. පාරේ නම්. ඔන්න එක තැනක ගහලා තියෙනවා. මේකෙන් මම නම් 3-4ක් කියනකොට ඔබ කියන්න ඕනේ ඊතුරු නම් ටික. එක තැනක ගහලා තියෙනවා කිරිපාර කියලා. කිරිපාර.
කවුරු හරි කෙනෙක් කිරි පාර චූට්ටක් දුර යනකොට එයා ඊට පස්සේ වැටෙන පාර එකනේ පාරම තමයි එතන ඉඳලා යන පාරට කියනවා සෙල්ලම් බඩු පාර toys road ඉස්සෙල්ලා milk road ඊගාවට යනවා toys road එකට වැටෙනවා toys road එකේ චුට්ටක් වෙලා ගියාම වැටෙනවා Montessori road කියලා එකකට Montessori road එකේ ටික දුරක් ගියාට පස්සේ වැටෙන්නේ මොන පාරටද school lane පාසල් මාවතට වැටෙනවා පාසල් මාවතේ දැන් ඔන්න මොනවාද milk road එකේ මේ කිරි පාර යනකොට දෙපැත්තෙම කිරි කඩ සූප්පු කඩ ඊගාට වැටෙන්නේ toys road එකට සෙල්ලම් බඩු පාරට දෙපැත්තෙම සෙල්ලම් බඩු කැරකන ඒවා පාට ඒවා උඩ යන ඒවා බිම යන ඒවා පත්තු වෙන ඒවා නිවෙන ඒවා නේද කඩේ තියද්දි ඔය හැම එකක්ම නිවෙනවා ඔෆ් වෙනවා නිවෙනවා නෑ නිවෙනවා පත්තු වෙනවා නේ ගෙදරට ගෙන අපිලා ඉඳලා නිවෙනවා ඔෆ් වෙනවා නිවෙනවා ඔෆ් වෙනවා නිවෙනවා ඔෆ් වෙනවා පත්තු වෙන්නෙම නෑ බලන්න toys road එක ඉවර වෙච්ච ගමන් මොන්ටිසෝරි පාරට වැටෙනවා දෙපැත්තෙම මොන්ටිසෝරි ටීචර්ලා අයන්න උගන්වන්නේ ABCD උගන්වනවා ඉතින් එහෙම මොන්ටිසෝරි road එක ඉවර වෙනකොටම පාසලේ ඉතින් ගුරුවරු ප්‍රින්සිපල්ලා ආචාර්ය මණ්ඩලය ඒ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ලා රෝමේවා non academic staff ඉන්නවා දෙපැත්තෙම පාසල් මාවත ඉවර වෙනකොටම වැටෙන්නේ මොන පාරකද? ඇහුන්නේ. ඔව් විශ්වවිද්‍යාල පාරකත් වැටෙනවා. ඒක දෙකට බෙදෙනවා පාර. එක පැත්තකින් යුනිවර්සිටි රෝඩ් විශ්වවිද්‍යාල පාරට වැටෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා මේ මොනවාද වෘත්තීය අධ්‍යාපන පාර කියලා තව පාරක් තියෙනවා. මැද්දේ කැලියක් තියෙනවා. සමහර අය විශ්වවිද්‍යාල පාරේ යනවා, සමහර අය වෘත්තීය අධ්‍යාපන පාරේ යනවා, සමහර කැලියේ පාරේ. මේ බේරුවල නෙමෙයි, ඉඳුරාකාරය. බේරුවල එහෙම නෑ මං ආපහු යන්නත් එපා. යහතින් ඒ ඉඳුරාකාරය. මේ නෑ. ඊට පස්සේ වැටෙන්නේ මොන පාරටද? ඇහුන්නේ? ඒ බේරුවල. ඊට පස්සේ වැටෙන පාර. මල් පාර. ෆ්ලවර් රෝඩ්. ඒකේ දෙපැත්තම තියෙන මල්. උඩිනුත් මල්. යටිනුත් මල්. එතකොට මේ මල් පාරේ ඇවිදගෙන යන්න තියෙන රුස් මල් යහනාවක්. ඇවිදගෙන යන්න තියෙන. ඉතාම ලස්සන සුවඳ මල් පාර. මල් මාවට. තුනයි දෙගෙන. සක්කකි. පොඩි හරන්ට ඕනේ. මේක සීනි දාන්න. එතකොට දැන් කලබල කරන්න එපා. ඒක ඇති. ඊළඟ සදන් දෙපා කියන ලොකහර විතරවල. හරි දැන් කලබල කරන්න එපා බනහන්ට. යන්න. itu saya lagi hukum paling pas එතකොට කාර්මික වෙනවත්නි දැන් අර පාරේ මල් මාවතට දැන් මේ මල් මාවතේ ලස්සනයි හරි සුවඳයි හාට් එල්ලෙනවා ඊමලස් මේ පාරේ ඉවර වෙනකොට මොකද වෙන්නේ?
අන්න පාර කැඩිලා. ලයිට් නැහැ. තාර නැහැ. කොන්ක්‍රීට් නැහැ. සබාවෙන් හදලත් නැහැ. හදන්නත් බෑ. ලයිටුත් නැහැ. දැන් අර මල් මාවතේ යනකොට පොඩ්ඩක් අන්ධකාර නිසා කෙනෙක්ගේ අතක් අහුවුච්චාම අහුවෙච්ච එකනගේ අතේ අල්ලගෙන යනවා. ඉතින් යනවා අල්ලගෙන යනවා මේ මල් පාර දිගේ එන්න සමදරා. දැන් අර කියන අන්ධකාර පාරේ මෙලෝ සංසාරයක් පේන්නේ නැහැ. ඔය යනවා. අතින් අල්ලගත්ත එක්කෙනා අතෑරෙන. ඊට පස්සේ ඔයලා අල්ල ගන්නවා එයා කියලා හිතේ තියාගෙන බලපුවම මේ වෙන එකේ. ඉතින් ඒක කෑ ගහ ගන්නවා. ඊට පස්සේ රණ්ඩු වෙන්නේ. ප්‍රශ්න ගොඩයි. මේ පාර කලුතර දිස්ත්‍රික්කේ පාර නෙමෙයි අපි හිතමු ගම්පහ දිස්ත්‍රික්කේ පාර කියලා. මෙහෙ එහෙම නැහැ. ඔය අපේ පැත්තේ රැවිච්චා බොනවා මිනිස්සු කයන්න සියන්න අල් පයන්න පුයන්න කියලා જાතිය. ගම්පහ. හරිම නරක. දීපුවා. රැට. ඒ අතින් වේරුවල වාසනාව. පතල පතන්න ඕන පලාත් උපදී. නේද? ඉතින් අර පාර දිගේ යනකොට නොයේ දුක් ගැහැට. ඊට පස්සේ මේ අන්ධකාර පාරේ නමක් නැහැ. ඊට පස්සේ වැටෙනවා පාරකට. ඒ පාරේ තියෙන ලෑන්ඩ් සේල්. උසාවි. දික්කසාද නඩු. දෙපැත්තේ ඉන්න ලෝයර්ස්ලා. ලීසින් කම්පනි. බැංකු. ලෝන් දෙන ඒවා. තැන් වල ලනු තියනවා එල්ලලා මේ කඹ. ලිං තියෙනවා. ඕච්චි පාරවල් තියෙනවා. දැන් ඒ පාර ඉවර වෙච්චාම ඔව් මට අමාරුද? ඉතින් ඊට පස්සේ වැටෙනවා පාරකට. ඒ පාර කියන්නේ මොන පාරද? රෝහල මාවත. hospital road. ලේගඳයි. ECG, OPD, EPDP, නෑ EPDP නෑ. OPD, ECG, blood sugar, cholesterol, HbA1c. ඔක්කොම මෙතන report ගන්න තැන. ඒ පාර ඉවරෙච්චාම වැටෙන්නේ මොන පාරටද? මොන පාරටද? කනත්ත පාර. ළඟද කොයිද වෙයි? කනත්ත පාර. කනත්ත පාර ඉවර වෙනකොටම මොකද වෙන්නේ? පාර ඉවර වෙච්ච ගමන් වැටෙනවා දකුණට. දකුණට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? වලට. කනත්ත පාර ඉවර වෙච්ච ගමන් වලට වැටෙනවා. වලට වැටෙනකොට පස්සේ මොකද වෙන්නේ? කියන්න බලන්න. වල ඇතුලෙන් ගිහින් ආය මතු වෙනවා මොන පාරෙන්ද? කිරි පාරෙන්. ඉවරද ගමන? කිරි පාරෙන් මතු වෙලා ආය. මතක තියාගන්න වලෙන් කොතනින් ගියත් වලට වැටෙනවා. වලෙන් වැටුනොත් කිරි පාරෙන් උඩට එනවා. උඩට එන්නේ කිරි පාරෙන්. හැබැයි දකුණට හැරිලා වලට වැටෙන්න පුළුවන් ඕනම තැනක. පාසල් මාවතින් යන්න බැරිද? ඕස්ට්‍රේලියාවේදී යන්න බැරිද? පුළුවන්. තට්ටු 4කින් 5කින් උඩකින් බිමට වැටලා යන්න බැරිද? පුළුවන්. එතකොට අවුරුදු 10ද 12ද යන්න බැරිද? පුළුවන්. මල් මාවතේදී යන්න මල් මාවතේ යන්නේ. එතකොට අර බැංකු පාරේදී කොච්චර යනවද? ලෝන් ගෙවන්න ගන්න බැරුව. කිරි පාරෙනුත් දකුණට හැරුණොත් වැඩ. ආන්න කිසි කෙනෙකුට වම් පැත්තට පනින්න බෑ. ඒකයි ප්‍රශ්නේ. පාරෙන් එළියට පනින්න බෑ. පාරෙන් එළියට පනිනකම් ගමන නවත්තන්න බෑ.
බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ පාරෙන් එළියට වගේ. පාර ඇතුලේ ඉඳගෙන පාර යන ගමන් නවත්තන්න බෑ. ඒකයි සංසාරෙන් උත්තර වෙනවා, සංසාරෙන් අයින් වෙනවා කියන්නේ. සංසාරය කියන්නේ සංසරණයට. මේ සංසරණය කර මේකෙන් අයින් වෙන්න බෑ. ඒකයි මම කියවේ no stopping or turning. ඒක ධම්මපදයක්. නැවතිය නොහැකි. හැරවියද නොහැකි. ගමන් යන්නේ නැතුව ඉන්නම බෑ. අද තියෙනට වඩා හෙට ගමන යනවා. දුරක් ගිහින්. අද 60 නම් හෙට 61යි 62යි 64යි 10යි. ඒක නිසා මතක තියාගන්න කාරුණික පින්වත් මේක ගමනක්. මම දැන් අහනවා ඔබේ ප්‍රශ්නයක්. කැමති නම් උත්තර දෙන්න. ඔබ ඉන්නේ පාරේ කොයි හරියද? මම ඉන්නේ හොස්පිටල් රෝඩ් එක පැනලා. වයසින් 60යි. මම දන්නවා මගේ දුර්වලතාව. මම ඉන්නේ හොස්පිටල් රෝඩ් එකේ කිරවල. ඔබ හිතාගෙන ඇති ඔබ ඉන්නේ මල් මාවතේ කියලා. මල් මාවතේ ඉන්න දෙතුන් දෙනෙක් මෙතන නැත්තේ නේ. හැබැයි වැඩි දෙනෙක් ඉන්නේ හොස්පිටල් රෝඩ් එකේ තමයි. මුණ දැක්ක ගමන් ගියේ. ඉන්නේ හොස්පිටල් රෝඩ් එකේ තමයි. මාස්ක් එක පිටින් දැක්කත් කීයේ. එතකොට අපි තේරුම් ගන්න ඕන අපිට තව ඉදිරියේ හම්බ වෙන පාර මොකක්ද කියලා. කාරුණික පින්වත්නි, ගෙදර ගිහින් ලියාගන්න මේ එකක්වත් නොලියා ගත්තත් කමක් නැහැ. මෙන්න මේ වාක්‍යය. පොඩි දරුවෙක් දකින්න විට මතක් විය යුත්තේ ඒ අපගේ අතීතය බවයි. අපිට වඩා වියපත් කෙනෙක් දුටු විට අපිට මතක් විය යුත්තේ ඒ අපේ අනාගතය බවයි. ඒ අපි ඒ තත්ත්වයටපත් වෙනවමයි. අපි මේ තත්ත්වයේ හිටියාමයි. එහෙනම් මේ යනු අපේ අතීතයයි. මේ යනු අපේ අනාගතයයි. අපි ඒ මැදක ඉන්න. That's all. එච්චරයි. ඒක හින්දා සංසාරය කියලා කියන එක ගමනක්, සංසරණයක්. ඒ නිවත් වෙන්නට බෑ. නිවන වනාහි මේ ගමනින් ඉවතට පැනීමයි. නිවන කියන්නේ ගමනේ තියෙන එකක් නෙවෙයි. ගමනින් ඉවතට යන එක. ගමනින් අයින් වෙන එක. සමේ ගමනේ ඇතුලේ අපිට පේන්නෙම තරඟ. ඒක නිසා අනිකාට වඩා මනරම් ඇඟක්ද, අනිකාට වඩා හද අදනා වූ පෙනුමක්ද, මන බඳනා වූ දැක්මක්ද තිබීම මගින් ඔහු හෝ ඇය හා තරඟ කරමින් යන ගමන. උදෙක් එපමණයි. අනිකාට වඩා වැඩි සල්ලියක්ද, අනිකාට වඩා ලොකු ගයක්ද, අනිකාට වඩා වෙනස් කාර්යයක්ද, අනිකාගේ කාර්යයට වඩා වෙනස් හයිබ්‍රිඩයක්ද. ඒ මත ගොඩනැගුණු දේශපාලනයක්ද, එකී දේශපාලනය මත ගොඩනැගුණු සමාජ ආර්ථික අර්බුදයක්ද එක්ක යන ගමන. එච්චරයි. ඔබ දැකලා තියෙනවා මෙරි ගෝ රවුන්ඩ්. අර මේම ගිහලා උඩු ගිහලා ඌ කියාගෙන එන්නේ වය වෙලා. ඒ ගමන යන ගමනින් අයින් වෙන්න බෑ. ඒ ගමනට ගිහිල්ලා ගමන යන ගමන් මහ මුහුදේ බෝට්ටු සවාරියක ගිහිල්ලා මුහුද මැදදී බෝට්ටුවෙන් අයින් වෙන්න බෑ.